ඔබට සුබ උදෑසනක්. අද මම බලාපොරොත්තු වෙන්නේ ඔබට මොලේ මූලික පත 7 ගැන හැඳින්වීමක් කරලා අපි ඒවා හසුරුවා ගන්නේ කෙසේද? අම්මා තාත්තා ඒවා ළමයා උදෙසා ප්‍රවේශමෙන් හැසිරුවේ නැත්නම් ළමයාට ඇතිවන බලපෑම් මොනවද කියලා සාකච්ඡාවකට එළඹෙන්න. ඉතින් මොලේ පළවෙනි පතය තමයි අපේ ඒකට එම්පැතික් ඉන්ටියුටිව් කියලා කියන්නේ. ඒ කියන්නේ සම්මියශීලී අධ්‍යාත්මික නැත්නම් අභ්‍යන්තරයෙන් අපිව දැනගන්නා පතය. එතකොට ළමෙක් වැඩියෙන්ම තමාව දැනගන්නා පතයට යොමු වෙන්නේ අම්මා සමග තිබෙන සම්බන්ධකමෙන්. ඒක මව්කුසේ ඉඳන්ම පටන් ගන්න ඕන. ඒ නිසා ඔබ ගර්භණී වූ දවසේ පටන් ළමයාට තේරෙන භාෂාවක් තිබෙනවා IDS කියලා. ඒ කියන්නේ infant directed speech. ළමයා ඉපදුනාට පස්සේ ළමයාට ඒ භාෂාවෙන් කතා කරන්න ඕන. ඔබ ගර්භණීව ඉන්නකොටත් ළමයාට ඇසෙන්නක් මෙන්න මේ භාෂාවෙන් කතා කරන්න ඕන. අද මගේ පාඩමේ අරමුණ අපේ මොලේ පත 7 වර්ධනය වන්නේ කෙසේද? ඒවා වර්ධනය යුතු ලෙස වර්ධනය වුණොත් ළමයාගේ තත්ත්වය කුමක්ද අවුරුදු 8ේදී? ඒවා යුතු ලෙස වර්ධනය නොවි ඇතැම් පත අනික් ඒවාට වඩා අධිවේගී වුණොත් ළමයාගේ තත්ත්වය මොකද්ද? එතකොට අවුරුදු 14ේදී තිබිය යුතු තත්ත්වය මොකද්ද? අවුරුදු 14 ඉඳලා 21ට යනකොට ළමයා තමාගේ වෘත්තීය ක්ෂේත්‍රය අඳුනාගන්නේ කෙසේද? ඒකට මැදිහත් වෙමින්. So I want to do the 7 tracks, formative tracks of the brain. First one is empathic intuitive. ඉතින් පළවෙනි එක තමයි අධ්‍යාත්මික සම්මියශීලී මා ගැන හඳුනා ගැනීම. ඉතින් ළමයා තමා ගැන හඳුනා ගැනීම වැඩිම ලැබෙන්දියාව ළමයාට කැමති වීම තමා ගැන අවබෝධය ගොඩක් එන්නේ අම්මා සමග භාෂණයෙන්. ඒ සංഭാෂණය පටන් ගන්න ඕන මව කුසේදීම මම කිව්වා වගේ. එතකොට වැඩ කරන මවක් වුණත් මොකද්ද කරන්න ඕනේ? මේ වැඩ තියෙන අතරෙම ඒ බබාට පොඩ්ඩක් කතා කරන්න ඕන. ගීතයක් ගායනා කරන්න ඕන. යාඥා කරන්න ඕන. හොඳ පොතක් කියවන්න ඕන. එතකොට ඒ සම්බන්ධකමෙන් වර්ධනය වෙනවා. අම්මා ගොඩක් ඩිජිටල් වල හිටියොත් එහෙම ඒ මොලේ තිබෙනවා ප්‍රොස්ටග්ලැන්ඩින් E කියලා જાතියක්. ඒ ප්‍රොස්ටග්ලැන්ඩින් E යොමු වෙන හැටියට තමයි මොලේ පත ක්‍රියා කරන්න පටන් ගන්නෙ. ඉතින් ළමයා ගොඩක් ඩිජිටලි අධිවේගී වුණොත් අම්මා ඩිජිටලි අධිවේගී වුණොත් ඒ බව ළමයා දැනගන්නවා. එතකොට ළමයාගේ යුතු නැති පත යුතු කාලෙට ඉස්සෙල්ලා අධිවේගී වෙනවා. ළමයා තමාව හඳුනා ගන්න ඉස්සෙල්ලා මේක හොඳින් අහගන්න ඕන. පිටින් යන උත්තේජනය ළමයාගේ මොළයට තදින් දැනෙනවා. ඒක මතක තියාගන්න ඕන. ඉතින් ADHD කියන දෙකටම හේතුව attention deficit hyperactivity disorder අවධාන උනතා අධික්‍රීය සන්දානයට ප්‍රධාන හේතුව gedara තියෙන කචල් දෙක අම්මා ළමයාට බන්ධනය නොවීම, 3 අම්මාගේ ජීවිතය කලබලකාරී බව ළමයාට දැනීම එක මව්කුසේදීම දැනෙනවා. ඉතින් මේ ගැන ප්‍රසංවිතුවේ දෙවනි පතය තමයි empathic relation. එතකොට ඒ ළමයා අනිත් අය සමග සම්බන්ධ වන්නේ කෙසේද කියන පතය. ඒක මව්කුසේදීම ළමයාට තාත්තගේ ආభాෂය දැනෙන්න ඕන. ඉපදුනාට පස්සෙත් එහෙමයි ළමයා අනිත් අය සමග සම්බන්ධ වන්න යෑමට එඩිතර වන්නේ සහතිකයක් එන්නේ තාත්තා එක්ක ආශ්‍රය කරන තරමට. තාත්තා නැති වුණාම ළමයාට ඒක ඉන්නේ නැහැ. empathic relational සම්මියශීලී අනිත් අය එක්ක සම්බන්ධතාවය. ඉතින් මේ තාත්තගේ අත්‍යවශ්‍යතාවය ගැන මම පොඩි ලයිස්තුවක් කියවන්නම් තාත්තලා කොච්චර අවශ්‍යද කියලා. 63ක් සුයිසයිඩ් දිවිනසා ගැනීම වෙන්නේ තාත්තා නැති ගෙවල් වල. එතකොට 70%ක් බාල අපරාධ අය රජයේ ආයතනවල මේ රඳවා ගන්නේ තාත්තලා නැති ගෙවල් වලින්. ඉතින් මේ ටික කියන්නේ තාත්තගේ සම්බන්ධකම ළමයාට කොච්චර අවශ්‍යද කියලා දැනගන්න පිණිස.
40ක් ළමයි දැන් ලෝකෙ පුරාම තාත්තලා නැති ගෙවල් වල තමයි ජීවත් වෙන්නේ. 85ක් මේ බාල වයසෙන් මානසික ආතතිය ආබාධ පෙන්වන ළමයි ඇති වෙන්නේ තාත්තලා නැති ගෙවල් වලින්. 71ක් ඉස්කෝලේ මගදී කඩා ගන්න ළමයි ඇති වෙන්නේ තාත්තලා නැති ගෙවල් වල. ඉතින් ඒකෙන් මම මේ කිව්වේ තාත්තලා අර එම්පැතික් රිලේෂනල් කියන එකට සම්මියශීලී සම්බන්ධනයට තාත්තලා කොච්චර අවශ්‍යද කියන එකයි. හැබැයි එක දෙයක් තියෙනවා ළමයිගේ IQ මට්ටම හැදෙන්නේ පළවෙනි අවුරුදු 6 අම්මා කොච්චර ළමයා එක්ක සම්බන්ධ වුණාද කියලා. ඉතින් ඒක good news උත් එකwidehatකින් මොකද ළමයාට අම්මට ළමයා එක්කම ඉන්න පුළුවන් නේ. දැන් අභාග්‍ය සම්පන්න දේ ඉස්සර කාලේ ඉඳලම තාත්තා නොඑක් හේතු නිසා ගෙදර වැඩි නොඉන්න පුළුවන් වැඩට ගියා පිටරට වැඩට ගියා යන ආදී වශයෙන්. ඒක හොඳ දෙයක් නෙමෙයි. නමුත් එහෙම තමයි තාත්තලා වැඩ සඳහා ඈතට යනවනේ. නමුත් අම්මා හිටියා. දැන් කනගාටුදායක තත්ත්වය ළමයාට අම්මා නැති තත්ත්වයකටපත් වෙලා එක්ක අම්මා පිටරට වැඩට ගිහිල්ලා එහෙම නැත්නම් ඈත පළාතක වැඩට ගිහිල්ලා නැත්නම් අම්මා TikTok සහ ඩිජිටල් වෙලා. එතකොටත් ළමයාට අම්මා නැති වෙනවා. හිටියට නෑ ඇබ්සන්ට්. හිටියට නැහැ. ඒක ඇබ්සන්ට් මදර් ඉස්සර ඇබ්සන්ට් ෆාදර් නෑ ඇබ්සන්ට් මදර් කියන එකත්. නමුත් හොඳ ආරංචිය නම් ළමයා එක්ක අම්මා කිට්ටුවෙන් සංഭാෂණයක් තිබ්බොත් ළමයා මව් කුසේ ඉඳද්දිම සාහිත්‍ය ඉපදුනාට පස්සේ එතකොට අර කිරි දෙන එක මව් කිරි දෙන එක මව් කිරි දීමේ සම්බන්ධතාවය එතකොට අර ළමයාට දැනෙනවා අර එයා ගර්භාෂයේ ඉන්නකොට ඇහුණානේ ලබ්ඩබ් කියලා මිනිත්තුවකට 72 පාරක් හાર્ට් එක ඇහෙනවනේ. ඒතකොට ළමයා ඉපදුන ගමන් අම්මා ළමයා පැත්තට ගැනීම එයාට හරිම කොන්ෆිඩන්ස් එකක් එනවා. අර මං ඇතුලේ හිටියා වගේම සුරක්ෂිතයි අම්මගේ ලබ්ඩබ් දැනෙනවද? ලබ්ඩබ් කියන්නේ අපේ හાર્ට් එකේ වැල්ව් කපාට වැහෙන අඬට කියන්නේ ලබ්ඩබ්. අර ડોක්ටර්ස්ලා මෙහෙම ස්ටෙතොස්කෝප් එක තියලා බැලුවම ඇහෙන්නේ ඒ අඬ. ඉතින් කොහොම හරි කියන්න අවශ්‍ය මේක හොඳ ආරංචියක්. අම්මා ළමයාට කිට්ටු වෙන තරමට ඉපදුනාට පස්සෙත් කතා කරන්න ඕන. infant directed speech වලින් කතා කරන්න ඕනේ. يعني කට උල් කරලා ළමයාගේ මූණට පේන විදිහට ළමා භාෂාවෙන් කියන්නේ. එතකොට ළමයාගේ මොළය පොඩි කාලේ ඉඳලා IQ වැඩි වෙනවා. පළවෙනි අවුරුදු 6ෙම ළමයාගේ බුද්ධි මට්ටම වැඩි හරියක් රඳා පවතින්නේ අම්මා ළමයා සමග කරන ගනුදෙනු වලින්. ඒ නිසා දැන් කාලේ අම්මලා ඉන්නවා මේ කිරි දෙන ගමන් ස්මාර්ට්ෆෝන් එකේ වැඩ කරන්න යනවා. එතකොට කිරි නවතිනවා. මව් කිරි නවතිනවා. මොකද මව් කිරි දීම යාන්ත්‍රික ක්‍රියාවක් නොවේ. මව් කිරි දෙන වෙලාවට ප්‍රේමයේ බැඳීමෙන් හයිපොතැලමස් එක හරහා පිටුටරියට ඒක දැනිලා ওই විදිහට තමයි මව් කිරි එරෙන්නේ. ඒ නිසා ඒ ඔක්කොම ළමයාගේ බුද්ධි වර්ධනයට ඉතා හොඳ සංකේත වෙනවා. පළවෙනි අවුරුදු 6ෙම එතකොට තාත්තා ළමයාගේ අභ්‍යන්තර ලැබෙන්දියාවක් දෙන්නේ මං කිව්වේ තමා ගැන හොඳ අදහසක් තමා ගැන කොන්ෆිඩන්ස් එකක් ළමයාට එන්නේ ඉන්ටිමසි එහෙම ළමයාට එන්නේ අම්මගෙන්. පිටා එක්ක සම්බන්ධතාව ගැන කොන්ෆිඩන්ස් එන්නේ තාත්තගෙන්. ඉතින් තාත්තා පොඩි කාලෙත් ඉන්න ඕන අවුරුදු 5 ඉවර වෙනකොට නම් තාත්තා ගොඩක් ළමයාට සම්බන්ධ වෙන්නම අවශ්‍යයි. එතකොට තුන්වෙනි මේක දැම්මම කියමු නේද? එතකොට තව ඒවා තියෙනවා කොහමද මෙහෙම කියමුකෝ. තුන්වෙනි පතේ තමයි අපේ භාෂාමය පතය. භාෂා. එතකොට මම දැන් නිතර කියලා දෙනවා භාෂා පතය හැදෙන්නේ අම්මා තාත්තා අයියා අක්කා ළමයාට කතා කරන තරමට. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකක් හරි ඩිජිටල් ස්ක්‍රීන් එකක් ළමයට දුන්නොත් භාෂාව එහෙමම හිර වෙනවා. ඒ නිසා කරුණාකරලා අවුරුදු 3කට ඉස්සෙල්ලා නම් කොහෙත්ම ස්ක්‍රීන් එක දෙන්න එපා. ඒක තමයි මේ ඇමරිකන් පීඩියාට්‍රික් ඇසෝසියේෂන් එකේ වෛද්‍ය උපදේශය. මේක යෝජනාවක් නෙමෙයි දෙන්න එපා. අවුරුදු 3ට ඉස්සෙල්ලා ස්ක්‍රීන් එක දෙන්න එපා. ටෙලිවිෂන් එකේ දාන්න එපා. මොකද ස්ක්‍රීන් එක දුන්න ගමන් ළමයා ඒක දිහා බලාගෙන එක තැන ඉඳගෙන ඉන්නවා. එතකොට ස්ක්‍රීන් එක ස්මාර්ට් ළමයා ස්ටුපිඩ්. ඒකට මම කියන්නේ බාල අපරාධය ළමා අපචාරය කියලා. මම මේ ලෙක්චර්ස් ගොඩක් කරලා තියෙනවා රූපවාහිනියේ.
මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ ප්‍රධාන විෂය ෆාමකොලොජි. මම මගේ අවසාන නිලය ස්ටේට් මෙඩිකල් රජයේ මෙඩිකල් ෆැකල්ටි එක හෙඩ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි. හැබැයි මේ ඩිජිටල් ස්ක්‍රීන් එක වැඩි වෙනකොට මොලේ රසායනය වෙනස් වෙනවා. ඒක නිසා ඒක මගේ ක්ෂේත්‍රයට අදාළ විෂයක් වෙලා තියෙන්නේ දැන්. නමුත් අද අපි විෂය බලන්නේ මේ මොලේ පත හත කොහොමද හොඳින් වර්ධනය කරගන්නේ කියලා. එතකොට භාෂාපතය ගැනනේ මම කියපේ හිටියේ. ඒ භාෂාපතය මේ ස්ක්‍රීන් එක දුන්නොත් නම් වැඩින්නම නැහැ. මොකද ළමයා මැටි බෝල අනන තරමට. එතකොට අතැඟිලි පාදැඟිලි ගගහ බිම දිගේ යන තරමට. එතකොට අපි අර ප්ලේ පෙන් කියලා එකක් දානවානේ කොටුව. එතකොට එයා ඒ කොටුවේ පොළු අල්ලගෙන නැගිටින්න ගන්න උත්සාහය. ඒ ඔක්කොගෙම මේ ඇඟිලි ක්‍රියා කරන හැටි පේනවද අකුරු ලියනවා වගේ කියලා. ඒ නිසා තමයි බිල්ඩින් බ්ලොක්ස් දෙන්නේ. ඒ නිසා තමයි බෝනික් එක දෙන්නේ. එතකොට ඒ ළමයා හැඩ අල්ලනකොට එයාගේ මොළය අඳුන ගන්නවා ඝනකාභ්‍යය, හේතුව, ළමයා ජියොමෙට්‍රි ගන්නෙ නෑ. නමුත් මොළය දන්නවා හැඩ ඉගෙන ගන්න. ඒ වගේම තමයි ඔය අකුරු පුරුදු කරන්න ඕන කාලේ ලී අකුරු අල්ලලා රයන්න, ටයන්න, රට වගේ ඒවා. ඊළඟට පැස්ටල් වලින් සහ කළු කඩදාසි වල පැස්ටල් වලින් ලියුවම තමයි ළමයාට අර ඝර්ෂණය එක්ක ඒ කියන්නේ දැන් කාලෙට ප්‍රථම ලියවන්න බෑ. යුතු කාලේ ඒ කියන්නේ අවුරුදු 3න් පස්සේ තමයි යාට අකුරු කියලා හිතාලා ලියන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා වෙන අරලු බෝර්ලු නිතර අඳින්න ඕන. ඒගොල්ලන්ට අරලු බෝර්ලු අඳින පිණිස දෙන්න ඕනේ කළු කඩදාසි සහ පැස්ටල්. හැබැයි lead free pastel. lead නැති පැස්ටල්. ඒ කියන්නේ සෞඛ්‍යයට අවහිරයක් නොවන පැස්ටල්. ඒව අල්ලගෙන අර අඳිනකොට තමයි මොන වැන්දක් කමක් නැහැ. එතකොට යා මෙහෙම අඳිනවා clockwise, මෙහෙම අඳිනවා anti clockwise. එහෙම තමයි මොලේ පත දියුණු වෙන්නේ. ඉතින් ඔබට තේරෙයි ළමෙක්ට ඩිජිටල් ස්ක්‍රීන් එක දැම්මොත් ඒ මුගුත් වෙන්නේ නැහැ. එයා ඔහේ බලන් ඉන්නවා. ස්ක්‍රීන් ස්මාර්ට්, ළමයා ස්ටුපිඩ් තමයි වෙන්නේ. ඉතින් මේකට කනගාටුදායක දෙයක් වෙනවා. ඊළඟට මැටි අනන්න පුළුවන් කාලේ දැන් බුක් ෂොප්ස් වල තියෙනවා මැටි. ක්ලේත් හොඳයි, ප්ලාස්ටිසින් හොඳයි. හැබැයි මැටි ඊට වඩා ආතතියක් තියෙනවා. ආතතියකින් තද වෙනකොට තමයි වැඩිම ළමයා හොඳ. එතකොට අකුරු ලියන්න පුළුවන් වෙන්නේ අර ඇඟිලි මේකට කියන්නේ ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා. ඒ කියන්නේ මේ පොඩි ඇඟිලි ජොයින්ට් හරහා වැඩ කරන වැඩ කිරිල්ල මොලේ රෙජිස්ටර් වෙනවා. ඉතින් මේ අත්අකුරු ලිවීම සහ භාෂාව මම හිතන හැටියට ගෝඩ්ගේ විශිෂ්ට ගිෆ්ට් එකක්. අවුරුදු 3ට ප්‍රථම ළමෙක්ට පුළුවන් භාෂා දෙකක් එක සැරේ අවශෝෂණය කරන්න. එතකොට ඔබ ඉංග්‍රීසියෙන් කතා කරන යනකොට ඒකේ ෆොනීම්ස් ස්වර සහ ව්‍යුහ ඒකක මොලේ රෙජිස්ටර් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සිංහල සහ දෙමළ හෝ සිංහල හා ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි හා දෙමළ. හැබැයි මේ ෆැකල්ටි එක තියෙන්නේ අවුරුදු 3-4 වෙනකම් විතරයි. ඒ ෆැකල්ටි එක ඒ කාලේ මේ අරලු බුරුලු කරොත් ඩිජිටල් දුන්නොත් මල්ලඟට ළමයි නිතර එනවා අවුරුදු 6 වෙලා. ඒගොල්ලන්ට මේ භාෂාව හිර වෙලා. මොකද පොඩි කාලේ ඩිජිටල් දුන්න නිසා. ඒගොල්ලෝ පොඩි කාලේ ගිරව් වගේ කතා කරනවා. කියන එක අහගෙන කියනවා. ඒක භාෂාව හැදීම නෙමෙයි. දැන් ඩිජිටල් දුන්නම ළමයා දොඩවනවා. අර ස්ක්‍රීන් එකෙන් එළියට එන එක එයා දොඩවනවා. ඒක භාෂාව නෙමෙයි. තව එකක් තියෙනවා භාෂාව කියන එක ග්‍රැෆික් එකක්. ඒ කියන්නේ භාෂාව කියන එක අවබෝධයෙන් මේ prefrontal cortex එකකින් අවබෝධයෙන් ළමයා නිර්මාණය කරන්න ඕනේ. මේක නිර්මාණශීලී. එතකොට අර සද්ද එන තරමට, ඒ කියන්නේ අර මේ මොකේද ස්ක්‍රීන් එකෙන් එනවනේ මියුසික් එනවා, වෙන අයගේ සද්ද එනවා. මේ මවගේ පියාගේ කටහඬෙන් තමයි භාෂාව අවශෝෂණය වෙන්නේ. ස්ක්‍රීන් එකේ අර ප්ලාස්ටික් ටෙක්නිකල් අඬෙන් භාෂාව අවශෝෂණය වෙන්නේ නැහැ. ඒක ඉගෙන ගන්න, තේරුම් ගන්න ඕන. විශේෂ ඊළඟට ඒකට මියුසික් දැම්මම අනිත් එක ස්ක්‍රීන් එකේ පික්සල් වැඩ කරනවානේ. එතකොට හැමතිස්සෙම පික්සල් වලින් නිකුත් වෙන බ්ලූ ෆ්‍රීකවන්සි එක, නිල් සංඛ්‍යාතය අර නිර්මාණශීලී දේවල් වලට විරුද්ධව ක්‍රියා කරනවා. කොහොම හරි මට කියන්න ඕනේ මේ භාෂාපතය ළමයා පොඩි කාලේ ඉඳලා යුතු විදියට හැදෙන්න ඕන. ඊළඟට 4 වෙනි පදය තමයි ලොජිකල් මැනේජ්මන්ට් පදය. ඉතින්
ඒකට ඒ නිසා තමයි ඇනලොග් ටොයිස් දෙන්න ඕනේ. ඇනලොග් කියන්නේ අතින් අල්ලන්න පුළුවන් ඒවා. අතින් අල්ලලා යාම හදන ටොයිස් එයා වටේ තිබෙන්න ඕන. කොහොමත් ළමයෙකුට එක ගොඩාක් ටොයිස් දාන්න බෑ ප්ලේ පෙන් එකට. දැන් ප්ලේ පෙන් එක හොඳ දෙයක්. ඇයි ප්ලේ පෙන් කියන එක දන්නවනේ? අර කොටුව කියලා කියන්නේ. මොකද එයා මේ සීමාවෙන් ඉඳලා ඒ සීමාවට යනවා. එතකොට ඒකට පැදුරක් දැම්මොත් වැඩියෙන්ම හොඳයි. මොකද අර පැදුරේ චූ කරාම අමාරු තමයි. හැබැයි පැදුර දාන එක තමයි හොඳ. ඒක ගැටිති තියෙනවනේ. ලනු පැදුර ඊටත් වඩා හොඳයි. හැබැයි ළමයට අමාරු නිසා ඒක උඩින් සාරියක් හරි මොකක් හරි දාන්න ඕන. අර ගැටිති අර ඒ වල ගැටිති සමග අතැඟිලි පාදැඟිලි ගෑවෙන තරමට ස්පර්ශ වන තරමට ඝර්ෂණය සමග මොලේ බ්‍රිලියන්ට් වෙනවා. එහෙමයි ළමයාගේ මොලේ බ්‍රිලියන්ට් කරන්නේ. ඉතින් මේ ළමයාට ස්පර්ශ වලින් එන උත්තේජ වලින් තමයි ට්‍රැක්ස් මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ, මෙමරි ට්‍රැක්ස් හැදෙන්නේ, භාෂා ට්‍රැක්ස් හැදෙන්නේ. එයාට එළියෙන් එන කෘත්‍රිම ශ්‍රව්‍ය දෘශ්‍ය ගතික ගම්ම්‍ය ආවේග කොහෙත්ම හොඳ නැහැ. ඒ කාලේ ගම්ම්‍ය එයා කරන්න ඕන. ළමයා දුහන්න පනින්න ඕන. ස්ක්‍රීන් එකේ කයිනිස්තටිය යනකොට ඩාන්ස් කරනවා, ටික්ටොක් යනකොට එයා ඒක දිහා නිකන් බලන් ඉඳලා එයා ස්ටුපිඩ් වෙනවා. එතකොට ස්ක්‍රීන් එක කරන තරමට උත්තේජනය වෙන්නේ මේ ටෙම්පරල් ලෝබ් එක. අපි සම්‍යශීලී විධායක පත ගොඩනැගීම සඳහා එක්සිකියුටිව් එම්පැතික් පත ගොඩනැගීම සඳහා උත්තේජනය කළ යුත්තේ අපේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට අදාළ ආරම්භය, තරණය, සාර්ථක නිමාව, වෙල්ඩන්. වෙල්ඩන් කියන්නේ කවුද? යාම කියන්නේ. දැන් මම අන්තිම එකේ කියලා දුන්නා. මම හිතන්නේ මගේ 201 වෙනි ක්ලිප් එකේ කියලා දුන්නා. අර මේ ඩෝපැමින් වැඩ කරනවා ඉලක්කය සඳහා, සෙරටොනින් ඊළඟ මිනිත්තු 15 වැඩ කරනවා විචක්ෂණය, සමාලෝචනය, මම මේක හරියට කරාද, මම මේක ඊට වඩා හොඳට කරන්නේ කොහොමද? එහෙම තමයි ළමෙක්ගේ පැය ගෙවෙන්න අවශ්‍ය. ලොකු අයටත් ඒක එහෙමයි. ඉතින් දැන් මම මේ හිටියේ ලොජිකල් මැනේජ්මන්ට් ට්‍රැක් එක, තාර්කික කළමනාකරණ ට්‍රැක් එක හැදෙන්නෙම ළමයා වැඩ කරන තරමට. එතකොට පොඩි කාලෙම හදන්න පුළුවන් පසල් කියන එක දන්නවනේ. එයාට ඒකේ පේනවා හැඩ පෙනෙන තරමට, හැඩ අත ගන්න තරමට, හැඩ වටහා ගන්න තරමට, හැඩ එක්ක වැඩ කරන තරමට මොලේ බ්‍රිලියන්ට් වෙනවා. ස්ක්‍රීන් එක එක්ක වැඩ කරන තරමට මොලේ ස්ටුපිඩ් වෙනවා. දැන් මේක අහගන්න ඕන. මේක අහගෙන ඇති සමහර විට තරුණ අම්මලා තාත්තලා, එහෙම නැත්නම් තරුණ අය අහගෙන ඇති. දැන් ගොඩක් මගෙන් අහනවා එතකොට අපේ තත්ත්වය මොකද? ඔබ අවුරුදු 14යි 17යි 20යි ඔබේ තත්ත්වය මොකද? තත්ත්වය මේකයි. memory cells and tracks ප්‍රමාණය IQ තීරණය වෙන්නේ ඒකෙන්. එතකොට අවධාන මම ඊයේ කියලා දුන්නා මේක. අවධාන දිග, අවධාන පරාසය, අවධාන ගැඹුර, අවධාන සාන්ද්‍රණය ඒක වැඩි කරගන්න තියෙන්නේ අවුරුදු 14 වෙනකම් විතරයි. ඉතින් ජීවිත කාලයක් ඔබට වැඩ කරන්න තියෙන IQ එක අවුරුදු 14 දී තමයි ඒක උපරිමයට එන්නේ. ඊට පස්සේ ඒකෙන් තමයි වැඩ කරන්නේ. එතකොට මේ හුඟක් අය හිතනවා I am born brilliant කියලා. ඒක ඇත්තක් තියෙන්න පුළුවන්. තාත්තා මහාචාර්යවරියෙක් නම්, ගුරුවරියෙක් නම්, ඒ අම්මත් එහෙම නම් එතකොට ළමයා born brilliant තමයි. හැබැයි train brilliant උනේ නැත්තම් වැඩක් නැහැ. ඉන් එහාට එතකොට ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ඒකයි මගේ පොතක් තියෙන ඉංග්‍රීසියෙන් train brilliant parenting heart and brain. මේවා සිංහල භාෂාවෙත් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා. මේවා සරසවි පොත්ශාලාවේ තිබෙනවා. දැන් මේ restriction ගියාම එකකින් ගන්න පුළුවන්. නැත්නම් අපේ වෙබ්සයිට් එකේ තිබෙනවා මේවා. මේ ළමා විය සුරකින් තුරුණු විය අගේමු. ඒවා ලියලා තියෙන්නේ ඔබ ළමයි එක්ක කියවන පිණිසයි. ඔබ තරුණයෙක් නම් ඉතින් ඒවා ඔබට කියවන්න පුළුවන්. ඉතින් මේ හතරවෙනි ට්‍රැක් එක එතකොට අර තාර්කික කළමනාකරන ට්‍රැක් එක දැන් මේ අවස්ථාවේදී කියලා දෙන්න ඕන. ඔබ ඒ ෆෝමටිව් ඉයර්ස් වල කනේ මියුසික් තියාගෙන ඉන්න තරමට මේ ට්‍රැක්ස් වලට බාධා වෙනවා. ඒකයි ප්‍රශ්නේ. භාෂා ට්‍රැක් එකට බාධා වෙනවා, තාර්කික ලොජිකල් ට්‍රැක් එකට බාධා වෙනවා, ඔබගේ ප්ලෑනින් ට්‍රැක්ස් වලට බාධා වෙනවා. මොකද මේ හතරවෙනි ට්‍රැක් එක හැදෙන තරම. මොකද හතරවෙනි ට්‍රැක් එක ලොජිකල් මැනේජ්මන්ට්. මේක ප්‍රොෆෙසර් හවර්ඩ් ගාඩ්නර් තමයි මේ
ෆන්ක්ෂනල් ට්‍රැක්ස් 7 කෘත්‍යාංගික පත 7 ඒකේ ඩ්‍රොයින්ග්ස් එහෙම ඩයග්‍රෑම්ස් එහෙම තියෙනවා මම ළඟ මම ඊයේ මේක ඉන්ටරප්ෂන් එකක් වුණා මම පොරොන්දු වුණා දාන්නම් කියලා මගේ මේ Facebook එකේ මේවා මම දාන්නම් මේක සංග්‍රහයක් O level A level I අක්කලා කිය විදේශ කියලා අපි එකට කියලා දෙන්නේ මේ මොලේ මේ ට්‍රැක්ස් 7 තමයි මේ පාට කරලා තියෙන්නේ මේ තියෙන්නේ intrapersonal interpersonal ඒතර දැන් අපි මේ කතා කර ඉන්නේ 4 වෙනි ට්‍රැක් එක කලමනාකරන ට්‍රැක් එක අවුරුදු 14 දී ඒකේ පොටෙන්ෂල් එක එනවා ඊළඟට හැමතිස්සෙම ඒ පැයයිනේ ඔබ ඉලක්කයට ඉදිරිය බලාගෙන කරන්නේ වලින් තමයි IQ පොටෙන්ෂල් එක ඊළඟට employability potential එක ඔබට කොයි වගේ රැකියාවක්ද ලැබෙන්නේ ඒ ඉන්ටර්විව් වලදී සලකන්නේ මෙයාට ප්ලෑන් කරන්න පුළුවන්ද දඩිස් බිඩිස් ගාලා කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි. ඔවුන් කියන එක කරන්න පුළුවන් කියන එක ඒකටත් පඩියක් තියෙනවා. නමුත් ඔවුන් ඉන්ටර්විව් එකේදී දැනගත්තම ඔබට ප්ලෑන් කරන්න පුළුවන්. එතකොට ඔබ ඉබේම වැඩි පඩි මට්ටමකට යනවා. එහෙම අය තමයි සීනියර් මැනේජර්ස්ලා වෙන්නේ, ඩිරෙක්ටර්ස්ලා වෙන්නේ. ඔබගේ ප්ලෑනින් ට්‍රැක්ස් එම නිසා අවුරුදු 14 වෙනකුණොත් හොඳින් හදා ගන්න ඕන. 14යි 17යි අතර ඊළ කඩීමක් 17යි 21යි අතර කඩීමක් ඊළඟට 24 ඉඳලා 33ට ඔබ දුහන්න ඕන හොඳ සාර්ථක දිවීමක්. ඒක පුළුවන් වෙන්නේ ඒ කියන්නේ රැකියා මාරු ක්ෂේත්‍රය නම් මාරු කරන්න බෑ. දැන් ගොඩක් අය ඉන්නවා අරකට කරනවා මේකත් කරනවා ඒක හරියන්නේ නැහැ කියලා වෙන ක්ෂේත්‍රයකට යනවා. තව අය ඉන්නවා එක වැඩපොලක ඉන්න බැරි. ඒ දෙකම හොඳ නැහැ. සමහර විට වැඩපොලක් මාරු කරනවා නම් වැඩි හොඳ ට්‍රේනින් එකකට කමක් නැහැ. ක්ෂේත්‍රය මාරු කිරීම ඒ වගේ නෙමෙයි. දැන් තේරෙනවනේ පටන් ගත්ත ක්ෂේත්‍රයේ අවුරුදු 24 ඉඳලා 33 වෙනකම් කරාම ඔබගේ ජීවිතෙන් 3න් එකක් ඉවරයි. 33 ඉඳලා 45 වෙනකම් ගියාම ඊළඟ 3න් එක ඉවරයි. එතකොට ඔබට 45න් එහාට තියෙනවා තව 3න් එකක්. ඒ කාලෙට කියන්නේ සිග්නිෆිකන්ස් කියලා. අනිත්‍ය පුහුණු කිරීම අනිත්‍ය සමග දියුණු වීම තමයි 45න් පස්සේ එන්නේ. ඒ නිසා 45 වෙනකොට ඔබට තියෙන්න ඕන යාව ජීව සම්බන්ධකම්. නැත්නම් කාවද දියුණු කරන්නේ. ඒකයි මේ තනියම වීරය වීමේ මෝඩකම. ඉතින් ඔබට ප්‍රවණතාවයක් තියෙනවා නම් තනියම වීරය වෙන්න අවුරුදු 45 වෙනකම් ඊට පස්සේ කාත් එක්කද ඔබ දුහන්නේ නේද? මේව හිතලා බලන්න ඕන. නමුත් අද මගේ පාඩම අවුරුදු 45න් පස්සේ නෙමෙයි මගේ පාඩම මූලික වශයෙන් අවුරුදු 33 වෙනකන් අර පත හොඳින් හදා ගැනීම. දැන් මැනේජ්මන්ට් ට්‍රැක් එක just ගොඩක් බාධා වෙනවා ඔබේ මියුසික් වැඩි වෙන තරමට. ඒකයි ප්‍රශ්නේ. දැන් හැමෝටම එන්ටර්ටේනර්ස්ලා වෙන්න බෑනේ. දැන් ලෝකෙට මොකද උන්නේ? ලෝකෙට උන්නේ 1980 ඉඳලා ඩිජිටල් විප්ලවය සමග ඩිජිටල් ස්ක්‍රීන් එක හැම පිටිම උත්තේජනය කරන්නේ ඊළඟ පත තුන. මෙතෙක් කරපු පත හතර මොනවාද? එක්සිකියුටිව් එම්පැතික් විධායක සම්මිශීලී ඊළඟට එම්පැතික් රිලේෂනල් සම්මිශීලී සම්බන්ධ තුන භාෂාව හතර ලොජිකල් මැනේජ්මන්ට් ට්‍රැක් එක තමයි ප්ලෑනින් ට්‍රැක් එක. මම කිව්වා ඉන්ටර්විව් එකකදී ඉන්ටර්විව් කරන එකනා චෙක් කරලා බලනවා මට ප්ලෑනින් කොච්චරක් පුළුවන්ද. ප්ලෑනින් ට්‍රැක් එක හැදුනේ නැත්නම් හැමදාම පියන් හෝ ක්ලාක් හෝ තමයි. ඒව අවශ්‍යයි. නමුත් ඩොක්ටර්ස්ලා වෙන අය, ඉන්ජිනියර්ස්ලා වෙන අය, විධායක නිලධාරීන් වෙන අය ඒගොල්ලෝ ප්ලෑන් කරන්න පුළුවන් අය. ඒගොල්ලෝ ප්ලෑන් කිරීමෙත් තියෙනවා දවසකට ප්ලෑන් කරන්න පුළුවන් අය. සතියකට ප්ලෑන් කරන්න පුළුවන් අය. මාසයකට ප්ලෑන් කරන්න පුළුවන් අය. අවුරුද්දකට ප්ලෑන් කරන්න පුළුවන් අය. දැන් පේනවද ඔබගේ ආදායම් මට්ටම රැඳෙන්නේ මේ පතහත කොහොමද ඔබ තුල වර්ධනය වුනේ කියන එක මතයි. ඉතින් වෙන ක්‍රමයක් තියෙනවා ආදායම් හොයාගන්න. මම මේ කියන්නේ සමාජශීලී ලෙස, බුද්ධිමත් ලෙස, අධ්‍යාත්මික ලෙස කොහොමද අපි ආර්ථිකවත් දියුණු වෙන්නේ. එතකොට අර මං කිව්වේ ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් ගොඩක් ක්‍රියාත්මක වෙන පත තුන තමයි ගම්ම්‍ය, ශ්‍රව්‍ය, දෘශ්‍ය. ඒවා අවශ්‍යයි අපිට. නමුත් ඒවා ඕවර්වයර් වුණොත් අපි හැමතිස්සෙම වැඩ පෙන්වන්න යනවා. ඉතින් ලෝකෙට අවශ්‍ය වැඩ කරන අයද වැඩ පෙන්වන අයද? ඔබට තේරෙයි ඇඩ්වර්ටයිසිං ලෝකෙටත්
වැඩ පෙන්වන්න මියුසික් ගහලා වැඩ පෙන්වන්න යම් ප්‍රතිශතයක් වැඩ කරන්න ඕන. ඉතින් මුලදී සැලසුම් කරාම මම හිතන්නේ ගෝත් තමයි සැලසුම් කරේ 70%ක් සැලසුම් කරලා තිබුණේ මොලේ ට්‍රැක්ස් මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් අර ආරම්භය තරණය සාර්ථක නිමාව well done. ඒ විදිහට ට්‍රැක්ස් ඩෙවලොප් වෙන්න තමයි සැලසුම තිබුණේ. 30%ක් කොහොමත් හිටියා මියුසික් වලට කැමති අය, ආර්ට් වලට කැමති අය, ඒගොල්ලෝ නිතර ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ්ස් වලට ගියා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් ඩිජිටල් විප්ලවයෙන් වෙලා තියෙන්නේ මුළු ලෝකෙම රංගමඩලක් වෙලා. හැමෝම නිරූපිකාවන් වෙන්න හදනවා. හැමෝම ජර්නලිස්ට්ලා වෙන්න හදනවා. හැමෝම YouTubers වෙන්න හදනවා. හැමෝම TikTok වෙන්න හදනවා. හැමෝම ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්න හදනවා. එහෙම බෑනේ නේ. මිනිස්සුන්ට බේත් කරන්නේ කවුද? උගන්වන්නේ කවුද? එම නිසා ඔබ තේරුම් ගන්න ඕන ඔබේ ට්‍රැක්ස් වර්ධනයට මියුසික් මේ හොඳ නැති බලපෑමක් වෙන්න එපා. දැන් ඔබට තේරෙයි මොලේ ට්‍රැක්ස් 7 කොහොමද වර්ධනය කරගන්නේ කියලා. දැන් ඔබ හිතුවොත් මම කොහොමද මගේ මතක ශක්තිය වැඩි කරගන්නේ? ඒකට ක්‍රම තිබෙනවා. ඩිජිටලි ගොඩක් බැහැ වෙලා නම් ඒක වළක්ව ගන්නත් අර මොලේ පත සම්‍යශීලී කන්ස්ට්‍රක්ෂනල් නිර්මාණශීලී ලෙස හදා ගන්න ක්‍රම තිබෙනවා. ඒවා යම් වෛද්‍ය විද්‍යානුකූල පදනම් මත එම්පැතික් මෝටර් තෙරපි කියලා එක මම ගවේෂණය කරලා හඳුන්වා දුන් ක්‍රමයක්. ඒ ගැන පාඩමක් අපි පස්සේ කරමු. දැන් මම යන්න ඕන ජීවිත ගමනේදී මේ පත හත ඇඳෙන්නේ කෙසේද? ඒක ස්ට්‍රෙච් අවුට් වෙන්නේ කෙසේද? ෆ්ලෙෂ් අවුට් වෙන්නේ කෙසේද කියලා. එක මූල ධර්මය තමයි ඔබට හැඟෙන්න ඕනෑම අවධියක මගේ වර්තමාන තත්වයට මට හිඟ නොවේ. අර හිඟ තිබේ කියපු එක ආපු ගමන් අල්ලපු අත්තක් නැහැ, පය ගහපු අත්තක් නැති වගේ වෙනවා. ඒ නිසා ඔබ පය ගහපු පය තියාගෙන තමයි ඊළඟ අත්ත අල්ලන්න යන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ඕන. නැත්නම් ඔබේ එතකොට මට හිඟ නොවේ. හිඟ කිව්ව ගමන් වර්තමානයේ මදි වුණාම අනාගතයේ මදි වෙනවාමයි. වර්තමානයේ ආවේ මෙතෙක් ඔබ කරපු දේවල් අනුවයි. එතකොට මේ පදනම යටතේ අපි එනවා ඔබගේ වර්තමාන භූමිය හරිත වර්ණද? ඔබට සෑහේද? ඒකේ වසවිස තිබේද? ඔබට තියෙන මායිම් තුල ඔබ ඒක වර්ධනය කරගෙන තිබෙන්නේ කෙසේද? ඒ ගැන තක්සේරුවක් ගන්න ඕන. ඉතින් ඒ ඔබගේ 50%ක් හරිත වර්ණයි 50%ක් මේ දුර්වර්ණයි නම් දුඹුරු පාට වෙලා නම් ඒක අසීරු තත්වයක්. ඔබ 75%ක් විතර හරිත වර්ණ නම් ඔබගේ උත්සාහයන් 25%ක් තක්සේරු කර කල්හි දුර්වර්ණ නම් ඔබට දැන් ඒක හදාගෙන දියුණු වෙන්න පුළුවන්. 50%ක් හරිත වර්ණ නම් 50%ක් දුර්වර්ණ වුණා නම් ඔබ ඉක්මනින් කෝචින් වලට යන්න ඕන. දැන් මේක අදාළයි ඔබ ඉගෙන ගැනීම ගැන, ඔබ කරන වෘත්තිය ගැන, ඔබ කරන ව්‍යාපාරය ගැන, ඔබගේ විවාහය ගැන, ඔබගේ සම්බන්ධතා ගැන මේ ඔක්කොටම හරියන ස්කේල් එකක් තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් අවංක දැන් මේ ගැන මම කොලයක් ලියලා තිබෙනවා. දැන් ඔබ එක්ක ඉන්බොක්ස් එකක් එවන්න ඕන, නැත්නම් අපේ WhatsApp එකට WhatsApp පණිවිඩයක් එවන්න ඕන. කරුණා කරලා මේ ලියන්න නම් මේ කෝල් කරන්න නම් එපා, උත්තර දෙන්නේ නැහැ. WhatsApp එක 077 49 59 214 077 49 59 214. ඔබ වෛද්‍යවරයෙක් නම්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම්, වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් WhatsApp එකේ එවන්න 076 313 48 02 076 313 48.02 මොනවා ගැනද මේ අහන්නේ? මේ කොලේ මගේ සැලසුමක් තියෙන එක එවන්න පුළුවන්. WhatsApp එකේ එවන්නත් පුළුවන්, email එකේ එවන්නත් පුළුවන්. ඔබ ගැන තක්සේරුවක් කර ගැනීම. එතකොට පළවෙනි එක හරිත වර්ණ. ඒකේ ඔබ ඉන්නේ රෙස්ට් එකෙන්ද? රෙස්ට් කියන්නේ මොකද්ද? අපිට දැනනවා මගේ හැකියාව මෙච්චරයි. එතකොට මගේ අපේක්ෂාව මෙච්චරයි. මගේ වර්තමාන යථාර්ථය මෙච්චරයි. ඒ දෙක අතර මොනවද එන්නේ? ඒ දෙක අතර හර්ට් වෙනවා, රිදුම් වෙනවා. මට යුතු දේ කරගන්න බැරි වුණා. ඒ දෙක අතර අවමානය එනවා.
හරි ලැජ්ජාවක්. ඒ දෙක අතර බයක් එනවා ඊළඟට. කවදාකවත් මේක හරි ගස්සන්න බැරිද? ඊළඟට වෙනවා කේන්තියක්, ද්වේෂයක්. තාත්තා කරේ නෑ, අරයා කළේ නෑ, මෙයා කරේ නෑ, ආණ්ඩුව කරේ නෑ. අපෝ හරියන්නේ නැති රටක් වෙන රටක් හොයාගෙන යන්න ඕන. කොහෙටද යන්නේ? උතුරු කොරියාවටද? ඉතින් හැම රටටම අමාරුයි මේ කාලේ. ඊළඟට එනවා ටික අద్භූත ක්‍රියාවලිය. ඒ කියන්නේ කොහෙන්ද එනවා අර කරන හැම එකම හරියන්නේ නැහැ කියන ගතියක් එනවා. ගතියක් හිතෙනවා. ඔය පහ hurt, humiliation, horror, hate, hexes. Hexes කියන්නේ පරණ ඉංග්‍රීසි වචනයක්. හැම එකම නිකන් පල්ලෙහාට යන ගතියක්. දැන් මේ නිසා ඒ தත්ත්වය වටහා ගන්න ඕන. එතකොට දෙවැනි එක lead into new resources. He leads me into new resources. ඉතින් මම මේ උදාහරණය ගන්න මේ පදමාලාව ඒ කාලේ husbandry සහ කෘෂිකාර්මික ආර්ථිකයක් තිබුණු පදනමක් මත lead into new resources. ඒ කියන්නේ හොඳ පිරිසිදු ජල උල්පත් වලට මාවගෙන යන්න. ඒ කියන්නේ මෙතන හරිත වර්ණ භූමිය අක්‍රය කියමු. අනිත් අක්‍රේ කරන්න නම් තව ලිඳක් අවශ්‍යයි. හොඳ වතුර තියෙන ලිඳක්. ලිඳ තමයි රිසෝස් එක. ඊළඟට ඔබ දියුණුවන ලිඳ කොහෙද තියෙන්නේ? ඒ කොහොමද ඊළඟට එහෙම plan කරන්න ඕන. So you are in two positions. You are resting in what you have now. You are being led into what is there for you next. ඒ දෙකම පේන්න ඕන. මම ආවේ කොහෙන්ද? දැන් මම resting. මම දැන් ඉන්නේ මට තියෙන එක සෑහේ. සෑහේ but man wants to develop. නමුත් මනුෂ්‍යයා දියුණු වෙන්න කැමති. එහෙම තමයි මනුෂ්‍යව සැලසුම් කරලා තියෙන්නේ. මනුෂ්‍යයා ලෑස්ති වෙන්නේ අත්හරින්න නෙමෙයි. මනුෂ්‍යයා ලෑස්ති වෙන්නේ දියුණු වෙන්න. ඔබ එතකොට දියුණු යුතු සුභසිද්ධ දායකයෙක් ලෙස. ඔබගේ දියුණුව සමග අනිත් අයටත් දියුණුවක් තිබේ. එහෙම තමයි මේ දියුණුව යන්නේ. සුභසිද්ධ දායකයා දියුණු වෙන්නේ තවත් අයත් දියුණු කරගෙන you are being led into resources. ඊළඟ resources මොනවද? තුන්වෙනි එක තමයි ඔබට ප්‍රතිස්ථාපනයේ තැනක් ඕන. මට වැරදුනේ කොහෙද? mistake management. ළමයින්ටත් අවශ්‍යයි, තරුණයන්ටත් අවශ්‍යයි. එතකොට වැරදුනාම father figure එක එක්ක gedara father figure එක biological එහෙම නැත්නම් වැඩපොලේ father figures සාදලා දෙනවා ප්‍රතිස්ථාපනයේ තැනක්. මට වැරදුනේ මෙහෙමයි. මේක හරි ගස්ස ගන්න මෙහෙමයි. ප්‍රතිස්ථාපනය කියන්නේ මොකද්ද? recovering all loss. නැති වූ සෑම දෙයක් යුතු ලෙස සොයා ගැනීම තමයි recovery. අපි recover වුණේ නැත්නම් ඒ යුතු කාලෙදී දැන් අපි තුමා අපිට අවුරුදු 16 දී තුවාලයක් වුණා කියලා ප්‍රමාදයක් වුණා, ඇබ්බැහිවීමක් වුණා. ඒක recover වුණේ නැත්නම් හැමතිස්සෙම නොන්ඩියක් එක්ක තමයි ඉදිරි ගමන. You will be lame. There's a lameness and a fracture in your character. ඔබගේ චරිතයේ කැඩිච්ච දෙයක් තියෙනවා. එතකොට ඔබ ඉන්ටර්විව් එකකට ගියාම ඔබ කතා කරන විදිහෙන් ඒ ඉන්ටර්විව් කරන එක්කනට තියෙනවා මෙයාගේ මොකක් හරි චංචලතාවයක් තිබෙනවා, අස්ථායි ගතියක් තිබෙනවා, කැඩිච්ච ගතියක් තියෙනවා, හිතපු ගමන් අත්හැරලා යනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. So there is a place of restoration. He restores. ඒ restoration වෙන්න ඕනේ මොකද්ද? මනුෂ්‍ය බුද්ධිය විතරද? කම්පියුටර් එක විතරද? මනුෂ්‍යගේ co-existence එක තමයි යාගේ ආත්මය. ඊළඟට තිබෙනවා යාගේ conscience එක, හෘද සාක්ෂිය. ඊළඟට තිබෙනවා යාගේ කැමැත්ත. මේ කැමැත්තේ හෘද සාක්ෂියේ ප්‍රත්‍යවර්ත සම්බන්ධකමක ඉන්නේ. අර restore වෙන්නේ ආත්මය කියන්නේ අර God දීලා තියෙන කොටස. එතනට තමයි යහපත් නිදේරෙක් ඕනා. යහපත් නිදේරෙක් ඉන්නවා. නැත්තම් අපි පොඩි පැච් හදනවා. ගෑක බිත්ති ඉරිතලා ගියාම මොකද අපි කරන්නේ? ආපහු සුදු හුණු ගන්නවද? බිත්ති ඉරිතලා ගියාම අපි ආපහු පොඩි කපරාරුවක් දානවද? හරියන්නේ නැහැ. බිත්ති ඉරිතලා ගියාම කොහටද යන්නේ? අත්තිවාරම කොතනින්ද බැස්සේ? එතකොට එතන හාරලා ලොකු කොන්ක්‍රීට් එකක් දාලා ඒක තමයි ආත්මය කියන්නේ. අපි මගේ මතුපිට ජීවිතය ඉරිතලා ගියාම මම කොහටද ඒකට ප්‍රතිකර්මය කරන්නේ? ආත්මෙට. ඒ කියන්නේ මගේ හැමතිස්සම ස්ථාවරව ඉන්න කොටසක් තිබෙනවා. ඒක කැඩුනම ඉන්නහට යන්න බැරි වෙනවා. එතනට තමයි අපිට good shepherd යහපත් දෙයක් අවශ්‍ය වෙන්නේ. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඒක කිව්වේ මොකද මම? දැන් resting, දැන් තියෙන දේ සෑහේ, ඊළඟ තියෙන දෙයට මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඉවක් බවක් නැතිව දුවගෙන යන්න බෑ. මොකද අපි දැන් තියෙන සේවිංස් ටික
ඔන්න අපි කියමු දැන් ඔබ අවුරුදු අපි කියමු 25යි 30යි අවුරුදු 30 ඔබට සේවිංස් තියෙනවා රුපියල් 50000 ගෙන ඒක ලොකු දෙයක්. දැන් ඔබට හිතෙනවා දැන් මේ කාලේ ඔක්සිමීටර්ස් ගෙනාවත් හොඳයි මාස්ක් ගෙනාවත් හොඳයි. ඔබ ඉතින් 50000ම දානවා ඒකට. නමුත් වෙන කවුරුහරි ඊට වඩා මහ පරිමාණයෙන් ඒක කරනවා. මම කියපු එක තේරෙනවද? ඒ ඔබට දැන් තියෙන එක හොඳයි. ඉන් එහාට දිනුවා අවශ්‍යයි. ඒකට ප්ලෑන් එකක් තිබෙන්න ඕනේ. ඊළඟට ඔබ දැන් තියෙන තත්ත්වයේ තුවාලයක් වෙලා තිබෙනවා නම් රෙස්ටොරේෂන් අවශ්‍යයි. එහෙම තැනක් තිබෙනවා. ඒකට යහපත් ඉන්දේර තමාගේ අභ්‍යන්තරය එක්ක වැඩ කරන්න පටන් ගන්න. හතරවෙනි ස්ථානය එතුමා දමිටුකමේ මාවත් වල ඇද වෙන්නේ නැති මාවක් තිබෙනවා. තමාට මාවත් හදාගෙන හරියන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් උලෙන් හෝ පිලෙන් එහෙම බෑ. එතකොට ඒ දමිටුකමේ මාවත් ඊළඟ දියුණුවට යන්නේ කොහෙන්ද? ඇද මාවත් වලින්ද වක්‍රම පාතාලෙන්ද? එහෙම බෑනේ. ඉතින් අපි දියුණු වෙන්න ඕන. ඒක good shepherd අපිට දීලා තියෙන අදහසක්. ඒක ජීවිතේ කොටසක්. ඒ දියුණු වීමට යන්නේ අර ඇද නැති මාවක් තිබෙනවා. ඒවා අපිට ඉගෙන ගන්න ඕන ශික්ෂණයක් තියෙනවා. ඇද නැති මාවක්. ඊළඟට අපි එනවා තැනකට ඒකට කියන්නේ මරණ සෙවන මිටි අවදි කියලා. ඒ කියන්නේ මේ කොවිඩ් වගේ තැනක්. ඔක්කොම එන හිටිය හෝ පරිසරය ඔබ තුල හෝ ඔබ අවට බොහොම අමාරු ඒව එනවා. කාලෙන් කාලට එනවා. එතනට ආවම අපි මොකද කරන්නේ? එතකොට තියෙනවා කාරණා දෙකක්. පොඩි ඉනිමගක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඉන්න ලෙවල් එකේ ඉහළට යන්න ඕන. මේ ඉන්න ලෙවල් එකෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මරණ සෙවන මිටියාවත මැද්දෙන් යන්නේ නමුත් උපද්‍රවයට බාධාවට බය නොවන්නේමි. ඇයි? මෙහෙම තියෙනවා දණ්ඩක් හා සැරයටියක්. දණ්ඩ කියන්නේ කීකරු වීම, සැරයටිය කියන්නේ උපකාරය. බොහෝ අය උපකාරයට කැමති, කීකරු වීමට කැමති නැහැ. ඒකයි ප්‍රශ්නේ. මිනිස් සමාජයේ ගතියක් ඒක. දණ්ඩ සහ සැරයටිය තමයි මේක ඉනිමග. දන්නවනේ ඉනිමගට උණ බම්බු දෙකක් තියෙනවානේ. දණ්ඩ සහ සැරයටිය. ඒකට අපිව එක්කගෙන යන්න පුළුවන්. එහෙමයි යාපත් වෙනරගේ ක්‍රියාව. මේ මරණ සෙවණක් ආවා මේක මඩ බගුරක් වෙන්න පුළුවන්, පාපිෂ්ඨ ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මට හිතුණා මේ පාඩමේදී කියා දෙන්න කියලා සෑම ලේවැගරීම් වැරදි. ගබ්සා කිරීම මිනිමැරීමක්. විවාහයට ප්‍රථම ලිංගික සම්බන්ධකම් අශුද්ධ ලේවැගරීමක්. ඒවා කරන්න ගියාම ඒවා එකතු වෙලා ඔබ හිර වෙන තැනක් වෙනවා. එතකොට යන්න ඕන ප්‍රතිෂ්ඨාපනයේ තැනට. මේවා අත්හරින්න ඕන. ඉන් එහාට ඔබ කොහොමද මේ වැටුණු වලේ, ඒ කියන්නේ දැන් ඔබ හිටපු තැන විසඳුම නැහැ. එතකොට මොකද්ද තියෙන්නේ? දණ්ඩෙන් හා සැරයටියෙන් ඉහළට යන්න තැනක් තිබේ. මට ඉනිමකක් තිබේ. මේ වෙලාවේ මට ඉනිමකක් අවශ්‍යයි. තමාගේ වලෙන් තමාටම ගොඩ එන්න බෑ. එහෙම තැනකට ජීවිතේ එහෙම තැන් එනවා. ලෙඩක් නිසා එන්න පුළුවන්, ආර්ථික කලබගෑනියක්, ලොකු සම්බන්ධකමක් බිඳුණා, කොවිඩ් වගේ මුළු රටටම මුළු ලෝකෙටම අමාරු තැනක් එනවා. ඒ වගේ තමයි මරණ සෙවන මිටියාවද කියන්නේ මරණ බිය ඇති වෙන්නත් පුළුවන් ලෙඩක් නම් නැත්නම් everything went dead. All what I had went dead kind of thing. Nothing is working. මට තියෙන කිසි දෙයකින් මේ ප්‍රශ්නේ විසඳගන්න කලකිරෙන්න බෑ. එතකොට සුයිසයිඩ් යන්නත් බෑ. එතකොට හිතෙන් කියාගන්න එඬේරෙක් ඉන්නවා, ඉනිමගක් තිබෙනවා. ප්ලීස් මට ඉනිමග. මොකක්ද ඉනිමග? දණ්ඩ, කීකරුකම, සැරයටිය, උපකාරය. ඒ ඉනිමගේ මට මේකේ ගොඩ වෙන්න පුළුවන්. ඔබ දැන් හිතට දාගන්න ඕනේ ඉනිමගක් තිබේ. උපකාරයක්, කීකරුකමක් සහ උපකාරයක් තිබේ. ඒකෙන් ඒගොඩ වෙන්න පුළුවන්. එතකොට එතනින් ඒකඩ වුණාම අපි එනවා 6 වෙනි පියවරට. 6 වෙනි පියවර තමයි මාගේ හිසට ඉහළින් එන උපකාරයක් අවශ්‍යයි. ඒක ඕනේ නැහැ කිව්වොත් මට ඉතින් ඒ ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ. මොකද ඉහළින් එන උපකාරයක් අවශ්‍යයි කියන්නේ ඉතින් ඕනේ නැත්නම් ඉතින් තමන්ගේ උත්සාහයෙන් ඒක කරලා බැලියකි. මොකද මොකක් අය කියනවා ලින්ක් කට නින්දට වැටෙන මිනිහ ලින්ක් කටින් කොට එන්න ඕන. මේ ජීවදීප්ති කියලා මගේ පොතක් තියෙනවා ඉහළින් එන උපකාරය ගැන. තව පොතක් තියෙනවා සිතට එලියක් හදට රුකුලක් කියලා. ඒකත් ඉහළින් එන උපකාරය ගැන. ඉහළින් එන උපකාරයක් අවශ්‍යද නැද්ද කියලා ඔබ හිතා ගන්න ඕන. ඊළඟට තිබෙනවා මාගේ හිස තලින් පිරවීම සහ
මාගේ කුසලානය පිරිත්‍රි යෑම. මොකක්ද මේ කුසලානය කියන්නේ? කොහොමද ඔබට හැඟෙන්නේ? How do you live your life from the outside or the inside? There is a cup that good shepherd gives. ඒ cup කියන්නේ ඒකේ ප්‍රමාණය. දැන් ඔබ අවුරුදු 14ද 24ද 36ද 48ද මම දන්නේ නැහැ. මට පේන්නේ ගොඩක් තරුණ අය ඉන්නවා වගේ. ඉතින් මේ කුසලානය කියන්නේ how much do you have in the inside? ඇතුලෙන් තියෙන දෙයින් තමයි අපි දිනු වෙන්නේ. ඇතුලේ කොච්චර දෙයක් ඔබට තියනවද තව? ඒක වැඩි කරගන්නේ කෙසේද? ඒකයි ප්‍රශ්නේ. මේක පිටින් අරගෙන උපකාර ගැනීම මෙයාගේ උපකාර කරන්න ඉන්නවනම් හොඳයි. නමුත් ඔබට ජීවිතේටම තියෙන කුසලානයක්. ඒක පිරීලා ඉතිරිලා යනකොට ඔබගේ වටපිටාව සස්ත්‍රීක වෙනවා. තව කෙනෙකුට උනත් උපකාරයක් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඉන්නහට වඩා ටිකක් විස්තර කරන්න අමාරුයි. එතකොට ඕක තමයි අර මරණසන්න මිත්‍යාවත කියන එකට ආවා. එතනදී අපිට කීකරුකම සහ උපකාරය නැමැති ඉනිමග දැක්කා. එතකොට ඒක 5 6 එතකොට ඉහළින් එන උපකාරය හිසට තෙල් සහ ඇතුළතින් මෙහෙම කුසල ඒ කියන්නේ කුසලානේ බිඳී ගියා නම් ඔබ වළඳකට ගැහුවම තේරෙනවානේ මේක බිඳුණා. ඒකට සමහර අයගේ ජීවිතයට ගැහුවම තේරෙනවා ලොකු බිඳීමක් වෙලා තිබෙනවා. දැන් මේ කුසලානේ අලිත් ප්‍රතිෂ්ඨාපනය වෙලා පුරවනවා කියලා පොරොන්දුවක් හොයාගන්න තිබෙනවා. ඔය ටික තමයි අද කතන්දරේ. මතක තියාගන්න පත 7. මොලේ හැදෙන්න ඕන පත 7ක් තිබෙනවා. empathic intuitive සම්‍යශීලී මාමා ගැන හිතන්නේ කෙසේද? empathic relational මම අනිත් අය එක්ක කනෙක්ට් වෙන්නේ කෙසේද? ඉතින් මම කිව්වා empathic intuitive එකට අම්මා ගොඩක් සම්බන්ධයි. empathic relational එකට තාත්තා ධෛර්යය දෙන්න ඕන පිට අය සමග සම්බන්ධකම් වෙන්න. තුන්වෙනි track එක භාෂාව, හතරවෙනි track එක management, පස්වෙනි එක kinesthetic ගම්ම්‍ය track එක. ඒ track එක ගොඩාක් උත්තේජනය කරගන්න එපා. අපි ඔක්කොම යම් ප්‍රමාණයක් kinesthetic වෙන්න ඕන. මිතුදම් වලටත් අපි kinesthetic වෙන්න එපා. ඒ කියන්නේ බාහිරයේ සමග රිද්මාවේගී තමයි තව වචනයක්. kinesthetic කියන එකට ගම්ම්‍ය කියන්නත් පුළුවන්, රිද්මාවේගී කියන්නත් පුළුවන්. ඔබ assess කරලා බලන්න ඔබ බාහිරයේ සමග කොපමණ harmonious kinesthetic ගතියකින් ඉන්නවද? ඊළඟට ශ්‍රව්‍ය, ඊළඟට දෘශ්‍යපත ඒවා වැඩි උත්තේජනය කරොත් ස්ක්‍රීන් එක නිසා අනිත් පත නිෂේධනය වෙනවා. ඒ kinesthetic ශ්‍රව්‍ය දෘශ්‍ය ඒවා කොහොමත් වැඩෙනවා. මොකද අපිට ශබ්ද ඇහෙනවා. අපිට අපේ ඇස් වලින් පේනවා. එතකොට අපි කොහොමත් යම් දේවල් වලට kinesthetic වෙනවා. අර පළවෙනි හතර තමයි අපි උත්සාහයෙන් හදා ගන්න ඕනේ. නැත්තම් ඒවා නිෂේධනය වෙනවා. අනිත් ඒවා ඩිජිටල් ලෝකෙන් ඕනවට වඩා උත්තේජ වෙනවා. ඒ ගැන බැලන්ස් එක මතක තියාගන්න. Thank you for listening.